අද මා ඔයාලත් සමග සාකච්ඡා කරන්න සූදානම් වන්නේ Python පරිගණක භාෂාවේ ඉතා වැදගත් දත්ත ප්‍රරූපයක් ලෙස සැලකිය හැකි ලැයිස්තු සම්බන්ධවයි. දුවේ පුතේ ඔබ දන්නවා ඕනෑම පරිගණක භාෂාවක් භාවිතා කර ක්‍රම ලේඛනයක් ගොඩනගන විට අපට එම පරිගණක භාෂාව උපයෝගී කරගෙන නිර්මාණය කරන ක්‍රම ලේඛනය තුළින් දත්ත පරිගණකයට ඇතුල් කිරීමට අවශ්‍ය නම් ඒ ඇතුල් කරන දත්ත පරිගණකයේ මතකයේ තුළ තැන්පත් කිරීම සඳහා විචල්‍යයන් හඳුන්වා දීමට සිදුවන බව. ඒ වගේම ඔබ දන්නවා විචල්‍යයක් තුළ සෑම විටම එක් අවස්ථාවක තැන්පත් කිරීමට හැකියාව ලැබෙන්නේ එක් දත්තයක් පමණක් බව. නමුත් ඇතැම් ක්‍රමලේඛන ඔබ නිර්මාණය කිරීමේදී ඔබට පරිගණක මතකයේ තුළ දත්ත ගණනාවක් එක් නාමයක් යටතේ තැන්පත් කිරීමට අවශ්‍ය වීමට පුළුවන්. යන්න එවැනි අවස්ථාවල අප භාවිතා කරනු ලබන්නේ ලැයිස්තු නැමැති දත්ත ප්‍රරූපයයි. ලැයිස්තු නිර්මාණය කිරීම ප්‍රායෝගිකවම අපි පුහුණු වෙමු. ඒ සඳහා පළමුවෙන් ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර තිබෙන Python පරිගණක භාෂාව මේ ආකාරයට සක්‍රිය කරගන්න. Python භාෂාව සක්‍රිය කළ විට ඔබට දක්න ලැබෙන මෙම තිරය අපි හඳුන්වනු ලබන්නේ Python shell mode එක ලෙසයි. නමුත් shell mode එක මා මේ මොහොතේ භාවිතා නොකර ක්‍රමලේඛන නිර්මාණය කිරීමට වඩා පහසුවෙන් භාවිතා කළ හැකි IDE තිරය වෙත ප්‍රවේශ වන්නෙමු. හොඳයි, දැන් අපි සිටින්නේ IDE තිරය ලබාගත් විට දක් ලැබෙන තිරය තුලයි. ඒ අනුව මා ලැයිස්තුවක් නිර්මාණය කරන ආකාරය ප්‍රායෝගිකවම පැහැදිලි කරන්නම්. පළවෙනියෙන් ඔබ කළ යුතු වන්නේ ඔබ නිර්මාණය කරන ලැයිස්තුව සඳහා මේ ආකාරයට නමක් ලබා දීමයි. මෙසේ ලැයිස්තුව සඳහා ඔබට කැමති නාමයක් ලබා දීමේ හැකියාව ඇත. මා මෙහිදී මාක්ස් නමින් ලැයිස්තුවට නමක් ලබා දෙන ලදී. ඉන්පසු සමාන ලකුණ භාවිතා කරන්න. සමාන ලකුණ යෙදූ පසු කොටු අරහන විවෘත කරන්න. කොටු අරහන විවෘත කර පසු ලැයිස්තුව තුළට ඔබ ඇතුල් කරන දත්ත මේ ආකාරයට එකින් එක ටයිප් කළ යුතුයි. එක් දත්තයක් ටයිප් කළ ඉන්පසු තවත් දත්තයක් ටයිප් කරන විට ක්‍රමා භාවිතා කරමින් දත්ත වෙන් කිරීමේ කාර්ය ඔබ සිදු කළ යුතුයි. ලැයිස්තුවට අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කළ පසු ලැයිස්තුව නිම කිරීම සඳහා කොටු අරහන මේ ආකාරයට වසා දමන්න. මෙන්න මේ අයුරින් Python භාෂාවේදී ඔබට ලැයිස්තුවක් නිර්මාණය කිරීමේ පහසුව පවතී. එමෙන්ම මෙසේ ලැයිස්තුවක් නිර්මාණය කළ පසු මෙම ලැයිස්තුවේ අන්තර්ගතය තිරය තුළ දර්ශනය කිරීමට අවශ්‍ය නම් print command එක ඔබට භාවිතා කිරීමට පුළුවන්. print ස්ථිතය යොදාගෙන ඔබ කළ යුතු වන්නේ ඔබට මුද්‍රණය කිරීමට එසේත් නම් ඔබට දර්ශනය කිරීමට අවශ්‍ය ලැයිස්තුවේ නාමය මේ ආකාරයට ටයිප් කිරීමයි. ඉන්පසු සාමාන්‍ය අයුරින් ඔබ නිර්මාණය කළ මෙම ක්‍රම ලේඛනය save as command භාවිතා කර සේව් කරන්න. ඉන්පසු මෙම ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කිරීම සඳහා run command එක ලබාගෙන run module command එක හෝ F5 නැමැති ෆන්ක්ෂන් කී එක යොදා ගැනීමට පුළුවන්. මෙසේ භාවිතා කළ විට ලැයිස්තුවේ අන්තර්ගතය තිරය තුළ දර්ශනය වේ. සෑම විටම ලැයිස්තුවක අන්තර්ගතයක් තිරය තුළ දර්ශනය වෙන විට කොටු අරහන් සමග එහි අන්තර්ගතය මේ ආකාරයට දර්ශනය වීම සිදුවේ. හොඳයි, මා හිතනවා ඔබට ලැයිස්තුවක් නිර්මාණය කර ගැනීමේ අවබෝධය මේ වෙන විට ලැබෙන්නේ නැතයි කියා. ඒ වගේම මා මෙහිදී නිර්මාණය කළ ලැයිස්තුවේ විශේෂත්වයක් පවතිනවා. කුමක්ද ඒ පවතින විශේෂත්වය? මෙම ලැයිස්තුවේ මා අඩංගු කරපු සියලුම දත්ත නිකිල සංඛ්‍යා පමණක් වීමයි. නමුත් Python භාෂාවේදී කිසියම් ලැයිස්තුවක් ඔබ නිර්මාණය කරන විට එම ලැයිස්තුවේ නිකිල සංඛ්‍යා මෙන්ම ඔබට අවශ්‍ය නම් තන්තු දත්ත තැන්පත් කිරීමේ හැකියාවද පවතී. එසේ තන්තු දත්ත තැන්පත් කරන්නේ නම් ඔබ කළ යුතු වන්නේ උද්දුත ක්‍රමාව යොදාගෙන ඔබ තැන්පත් කරන තන්තු දත්තය ටයිප් කිරීමයි. මෙසේ තන්තු දත්ත ඇතුල් කරන සෑම මොහොතකම උද්දුත ක්‍රමා මේ ආකාරයට භාවිතා කරන්න. ඉන්පසු නැවතත් මෙම ලැයිස්තුව සේව් කර ක්‍රියාත්මක කළ විට ලැයිස්තුවේ අන්තර්ගතය ලෙස නිකිල සංඛ්‍යා මෙන්ම තන්තු දත්තද දර්ශනය කර ගැනීමට පුළුවන්. ඒ අනුව ඔබ මෙහිදී අලුතෙන් යම් කරුණු
අවබෝධ කර ගැනීමක් සිදු කළා. කුමක්ද? ලැයිස්තුවක් යනු Python භාෂාවේ නිකල සංඛ්‍යාව වලට පමණක් සීමා වූ ඒකකයක් නොවන බව. ලැයිස්තුවක නිකල සංඛ්‍යා මෙන්ම තන්තු දත්තද තැන්පත් කිරීමේ හැකියාව පවතී. හොඳයි. අපි ඊළඟට හඳුනා ගමු. මෙවැනි ලැයිස්තුවක් නිර්මාණය කළ පසු මෙසේ නිර්මාණය කළ ලැයිස්තුවට අලුතෙන් දත්තයක් ඔබට එකතු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඔබ භාවිතා කරන ශ්‍රිතයන් මොනවාද කියා. සැබවින්ම Python භාෂාවේ ලැයිස්තුවක් සඳහා භාවිතා කරන ශ්‍රිත විශාල ප්‍රමාණයක් පවතී. ඒ අතරින් උසස් පෙළ විභාගයට අවශ්‍ය වන ශ්‍රිතයන් පමණක් මා මෙහිදී ඔබට පැහැදිලි කරනු ලැබේ. යනු මුලින්ම අපි සාකච්ඡා කරමු ශ්‍රිතයක් ලැයිස්තුවක් තුළට අලුතින් දත්තයක් එකතු කිරීමේදී භාවිතා කරන ශ්‍රිතය කුමක්ද කියා. මේ සඳහා මම දැනට නිර්මාණය කළ ලැයිස්තුවේ සංඛ්‍යා දෙකක් පමණක් රඳවාගෙන අනිත් සංඛ්‍යා මේ ආකාරයට ඉවත් කළා. හොඳයි. සංඛ්‍යාවක් එසේ නැමැතිනම් ඕනෑම දත්තයක් ඔබ නිර්මාණය කළ ලැයිස්තුවට එකතු කරනු ලබන්නේ නම් ඔබ කළ යුතු වන්නේ ඒ සඳහා append නැමැති ශ්‍රිතය භාවිතා කිරීමයි. මෙම ශ්‍රිතය භාවිතා කිරීමේදී ඔබ කළ යුතු වන්නේ දැනට ඔබ නිර්මාණය කළ ඇති ලැයිස්තුවේ නම මේ ආකාරයට ටයිප් කරන්න. ලැයිස්තුවේ නම ටයිප් කළ පසු ඩොට් එක භාවිතා කර append නැමැති ශ්‍රිතය යොදා ගන්න. append ශ්‍රිතය මගින් දැනට නිර්මාණය කර ඇති ලැයිස්තුවට දත්ත එකතු කිරීමේ හැකියාව පවතී. append ශ්‍රිතයට පසු වරහන් තුල අලුතින් එකතු කරන සංඛ්‍යාව මේ ආකාරයට ටයිප් කරන්න. මෙසේ ටයිප් කර මෙම කේතය ක්‍රියාත්මක කළ විට මාක්ස් නැමැති ශ්‍රිතයේ දැනට එහි පැවති 25 සහ 65 සංඛ්‍යාවලට අමතරව 75 නැමැති අගය ලැයිස්තුවට එකතු වේ. හොඳයි. මේ ප්‍රතිදානය අපට print කේතය මගින් මේ ආකාරයට තිරය තුල දර්ශනය කිරීමට හැකියාව පවතී. දැන් මෙම ක්‍රම ලේඛනය ක්‍රියාත්මක කළ විට මාක්ස් නැමැති ශ්‍රිතයේ 25 65 75 යන සංඛ්‍යා සියල්ලම අන්තර්ගතව පවතින බව ඔබට පෙනෙනවා ඇත. මේ ආකාරයට append කේතය මගින් දැනට නිර්මාණය කළ ශ්‍රිතයකට දැනට නිර්මාණය කළ ලැයිස්තුවකට දත්ත අලුතෙන් එකතු කර ගැනීමේ හැකියාව පවතී. හොඳයි. append කේතය ගැන අපි මේ මොහොතේ අධ්‍යයනය කරන විට මෙන්න මේ කරුණ ගැනත් ඔබ අවබෝධ කරගත යුතුයි. ඔබට අවශ්‍ය නම් හිස් ලැයිස්තුවක් නිර්මාණය කර එම ලැයිස්තුවට දත්ත එකතු කිරීමේ හැකියාවක් පවතිනවා. ඔබට පෙනෙනවා ඇති මේ මොහොතේ මාක්ස් නැමැති ලැයිස්තුවේ කිසිවක් අන්තර්ගත කර නැත. ඒ අනුව මෙම ලැයිස්තුව අපි හඳුන්වනු ලබන්නේ empty list එකක් ලෙසයි. දැන් මෙම ක්‍රම ලේඛනය නැවතත් සේව් කර ක්‍රියාත්මක කළ විට මාක්ස් නැමැති ලැයිස්තුව තුළ 75 නැමැති අගය පමණක් පවතින බව ඔබට එහි ප්‍රතිදානය නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ වෙනු ඇත. අපි ඊළඟට අපේ සාකච්ඡාවට යොමු කරමු ලැයිස්තුවක් සඳහා භාවිතා කළ හැකි තවත් ශ්‍රිතයක් කුමක්ද? ශ්‍රිතය එම ශ්‍රිතය extend නමින් අපි නම් කරනවා. extend ශ්‍රිතයෙන් කුමක්ද සිදුවන්නේ? extend ශ්‍රිතය සැබවින්ම අපි භාවිතා කරන්නේ ලැයිස්තුවකට දත්ත ගණනාවක් එකතු කරන අවස්ථාවකයි. උදාහරණයක් ලෙස මේ මොහොතේ අප නිර්මාණය කර ඇති ලැයිස්තුව දෙස ඔබේ අවධානය යොමු කරන්න. මෙම ලැයිස්තුවේ මේ මිනිමිට 25 65 85 10 නැමැති නිකිල සංඛ්‍යා 4ක් පමණක් අඩංගුව පවතින බව ඔබට පෙනෙනවා ඇත. හොඳයි. අපි උපකල්පනය කරමු මෙම ලැයිස්තුවට දත්ත 3ක් එකතු කළ යුතුයයි සිතා. මීට ප්‍රථම මා ඔබට පැහැදිලි කළ append ශ්‍රිතය මගින් අපට හැකියාව පවතින්නේ එක් අවස්ථාවක එක් දත්තයක් ඇතුල් කිරීමට පමණි. නමුත් ඔබට ලැයිස්තුවට දත්ත කීපයක් එකතු කිරීමට අවශ්‍ය නම් මේ ආකාරයට ලැයිස්තුවේ නම ටයිප් කර ඩොට් එක තබා extend නැමැති ශ්‍රිතය භාවිතා කරන්න. extend ශ්‍රිතෙන් ලැයිස්තුවට දත්ත කීපයක් එකතු කිරීමේ පහසුකම පවතී. කෙසේද extend කේතය භාවිතා කරන්නේ? මෙන්න මේ ආකාරයට extend ශ්‍රිතය සමග ඔබ අලුතින් ලැයිස්තුවට එකතු කරන සංඛ්‍යා මේ ආකාරයට ටයිප් කළ යුතුයි.
මෙහිදී මා 17 27 37 යනුවෙන් සංඛ්‍යා 3ක් ලැයිස්තුවට එකතු කිරීමට එක්ස්ටෙන්ඩ් ශ්‍රීතය සමග එම සංඛ්‍යා මේ ආකාරයට ටයිප් කරන ලදී. ඉන්පසු නැවතත් ලැයිස්තුවේ අන්තර්ගතය තිරය තුලින් විමසීම සඳහා print කේතය මේ ආකාරයට භාවිත කිරීමට පුළුවන්. දැන් අප නැවතත් මෙම ක්‍රම ලේඛනය සේව් කර ක්‍රියාත්මක කළ විට ලැයිස්තුව නිර්මාණය කරන මොහොතේ එහි පැවති 25 65 ආදී සංඛ්‍යා හතරට අමතරව 17 27 37 යන සංඛ්‍යා ලැයිස්තුවට ඇතුළත්ව ඇති බව තහවුරු වනු ඇත. ඒ අනුව එක්ස්ටෙන්ඩ් ශ්‍රීතය යොදාගනු ලබන්නේ Python භාෂාවේදී දැනට නිර්මාණය කළ ලැයිස්තුවට දත්ත කීපයක් එකතු කරන අවස්ථාවකදී. ඊළඟට මා ඔබට පැහැදිලි කිරීමට සූදානම් වන්නේ ලැයිස්තුවක් තුළ ගබඩා කරන දත්ත වෙන්වෙන්ව හසුරුවා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයන් පිළිබඳවයි. මේ සඳහා දැනට මෙහි අප නිර්මාණය කර ඇති ලැයිස්තුව භාවිතා නොකර වෙනත් ලැයිස්තුවකට යොමු වෙමු. මා මෙහි ඔබට පෙන්වා ඇති ලැයිස්තුව දෙස අවධානය යොමු කරන්න. මෙම ලැයිස්තුවේ ඉංග්‍රීසි අක්ෂර සමූහයක් ගබඩා කර ඇත. එසේ ගබඩා කර ඇති ඉංග්‍රීසි අක්ෂර කොළ පාටින් මේ ආකාරයට දර්ශනය වේ. එමෙන්ම මෙම ලැයිස්තුවේ පළවෙනි දත්තයට අපේ අවධානය යොමු කළොත් පළවෙනි දත්තයේ G ලෙස දක්නට ලැබේ. එමෙන්ම මෙම දත්තය හඳුනා ගැනීමට අපට අවශ්‍ය නම් ඒ සඳහා අප භාවිතා කරන ස්ථානීය අගය වන්නේ බිඳුවයි. මේ අයුරින් ලැයිස්තුවේ තිබෙන සෑම දත්තයක්ම හඳුනා ගැනීම සඳහා එක් එක් දත්තය වෙනම හඳුනා ගැනීමට ස්ථානීය අගයන් භාවිතා කිරීමට පුළුවන්. ලැයිස්තුවේ දෙවන දත්තය හඳුනාගන්නේ අංක 1 නමිනි. ඒ අයුරින් එක් බිඳුවෙන් පටන්ගෙන 1 2 3 ආදී ආකාරයට පිළිවෙලින් සෑම දත්තයක්ම ඔබට හඳුනා ගැනීමට පුළුවන්. එමෙන්ම ලැයිස්තුවක දත්ත හඳුනා ගැනීමේදී එම දත්ත දකුණු පස සිට වම් පසට හඳුනා ගැනීම සඳහා අංක රටාවක් භාවිතා කරනු ලැබේ. උදාහරණයක් ලෙස මෙම ලැයිස්තුවේ අවසාන දත්තය වන S නැමැති දත්තය ලැයිස්තුවේ දකුණු පස සිට හඳුනා ගන්නේ නම් ඒ සඳහා භාවිතා කරන අගය වන්නේ ඍණ 1යි. එමෙන්ම දෙවැනි දත්තයේ දකුණු පස සිට හඳුනා ගද්දී ඒ සඳහා භාවිතා කරන ස්ථානීය අගය වන්නේ ඍණ 2යි. මේ අයුරින් වම් පස සිට දකුණු පසට හෝ දකුණු පස සිට වම් පසට ලැයිස්තුවේ දත්ත වෙන්වෙන්ව හඳුනා ගැනීමට ස්ථානීය අගයන් භාවිතා කිරීමට පුළුවන්. දැන් අප ප්‍රායෝගිකව මේ ලැයිස්තුවේ දත්ත හසුරවන ආකාරය හඳුනා ගැනීමට යොමු වෙමු. මා මෙහි පෙන්වා ඇති ලැයිස්තුව අධ්‍යයනය කරන්න. මෙම ලැයිස්තුවේ සංඛ්‍යා 4ක් තැන්පත් කර ඇත. මෙම සංඛ්‍යා අතරින් 65 නැමැති සංඛ්‍යාව තිරය තුල දර්ශනය කිරීමට අවශ්‍යයි උපකල්පනය කරන්න. එසේනම් 65 නැමැති සංඛ්‍යාව ඔබට හඳුනා ගැනීම සඳහා බිංදුව 1 ආදී වශයෙන් වම් පස සිට දකුණු පසට ගමන් කරද්දී ස්ථානීය අගයන් ලෙස 65 නැමැති සංඛ්‍යාව සඳහා භාවිතා වන්නේ 1 නැමැති අගයයි. ඒ අනුව print කේතේ මේ ආකාරයට භාවිතා කිරීමට පුළුවන්. print කේතේ භාවිතා කර ලැයිස්තුවේ නම ඇතුළත් කරන්න. ඉන්පසු කොටුව අරහන තුල ඔබට දර්ශනය කර ගැනීමට අවශ්‍ය දත්තය පවත්නා ස්ථානීය අගය මේ ලෙස අඩංගු කරන්න. පසුව මෙම කේතය ක්‍රියාත්මක කළ විට අංක 1 ස්ථානාගය නියෝජනය කරන සංඛ්‍යාව තිරය තුළ මේ ආකාරයට ඔබට දර්ශනය කර ගැනීමට හැකියාව ඇත. එමෙන්ම ඔබට 85 නැමැති සංඛ්‍යාව තිරය තුළ දර්ශනය කර ගැනීමට අවශ්‍ය නම් 85 නැමැති සංඛ්‍යාව පවතින ස්ථානීය අගය වන්නේ 25 බිංදුව ලෙසත් 65 1 ලෙසත් 85 2 ලෙසත් අනුපිළිවෙලට හඳුනා ගන්නා බැවින් මෙහි අංක 2 යොදන්න. ඒ අනුව නැවත ක්‍රම ලේඛනය ක්‍රියාත්මක කළ විට අංක 2 නිරූපණය කිරීම 85 මගින් සිදුවන බව ඔබට අවබෝධ වෙන ඇත. එමෙන්ම
මා පෙර පැහැදිලි කළ පරිදි යම් අවස්ථාවක ලැයිස්තුවේ දකුණු පස සිට වම් පසට ගමන් කරමින් දත්ත හසුරුවා ගැනීමටද හැකියාව ඇත. උදාහරණයක් ලෙස මෙහි දක්වන 10 නැමැති සංඛ්‍යාව තිරය තුල දර්ශනය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට ඍණ 1 භාවිතා කිරීමටද පුළුවන්. ඒ අනුව ප්‍රතිදානය 10 ලෙස දර්ශනය කර ගැනීමට හැකියාව ඇත. මේ අයුරින් ඔබට 85 සංඛ්‍යාව දර්ශනය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඍණ 2 අගය භාවිතා කිරීමට පුළුවන්. එවිට 85 අගය තිරය තුල දර්ශනය වේ. මේ ආකාරයට ලැයිස්තුවක දත්ත හසුරුවා ගැනීම සඳහා එම ලැයිස්තුවේ දත්ත සඳහා භාවිත වන ස්ථානයන් යොදා ගැනීමට පුළුවන්. ලැයිස්තුවක තනි දත්තයක් වෙනුවට දත්ත කීපයක් වුවද ඔබට හසුරුවා ගැනීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස මාක්ස් නමින් නිර්මාණය කර ඇති මෙම ලැයිස්තුවේ 25 සහ 65 නැමැති පළවෙනි සංඛ්‍යා දෙක තිරය තුල දර්ශනය කර ගැනීමට අවශ්‍යයි සිතමු. මේ සඳහා ඔබ කළ යුතු වන්නේ ලැයිස්තුවේ නම මේ අයුරින් ටයිප් කර කෝලන් කීයක භාවිතා කර අංක 2 භාවිතා කිරීමයි. 25 නැමැති සංඛ්‍යාව බිඳුවෙනොත් 65 නැමැති සංඛ්‍යාව එකිනුත් අපි හඳුනා ගනිමු. ඒ අනුව කෝලන් කීයක භාවිතා කර 2 යෙදීමෙන් පවසන්නේ 2 දක්වා ඇති දත්ත තිරය තුල දර්ශනය කරන ලෙසයි. මෙහිදී අංක 2 ස්ථානයට අයත් දත්තය වන 85 තිරය තුල දර්ශනය නොවේ. මේ මනාව අවබෝධ කරගත යුතු කරුණකි. සෑම විටම කෝලන් කීයක යොදා යම් අගයක් භාවිතා කිරීමෙන් පවසන්නේ එම අගය දක්වා ඇති දත්ත මුද්‍රණය කළ යුතු බවයි. ඒ අනුව මෙම කේතය ක්‍රියාත්මක කළ විට දර්ශනය වන ප්‍රතිදානය 25 සහ 65 යන සංඛ්‍යා දෙක පමණි. 25 යනු බිඳුව ස්ථානය වන අතර 65 යනු එක නැමැති ස්ථානයයි. 2 යනු 85 නැමැති ස්ථානයයි. නමුත් 85 අයත් නොවේ. මේ අයුරින් ඔබට අවශ්‍ය නම් ලැයිස්තුවක යම් ස්ථානයක සිට ඉදිරියට දත්ත මුද්‍රණය කර ගැනීමේ හැකියාවද පවතී. උදාහරණයක් ලෙස ඔබට මෙම ලැයිස්තුවේ 85 සිට 62 දක්වා සංඛ්‍යා තිරය තුල දර්ශනය කර ගැනීමට අවශ්‍ය නම් එහිදී ඔබ කළ යුතු වන්නේ print command එකත් සමග ලැයිස්තුවේ නම භාවිතා කර ඔබට මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය වන්නේ 85 සිට නම් 85 නැමැති අගය පවතින ස්ථානීය අගය වන 2 ටයිප් කර කෝලන් කීයක භාවිතා කරන්න. මෙහිදී 2 කියන සංඛ්‍යාවෙන් අදහස් වන්නේ 85 නැමැති සංඛ්‍යාවයි. ඒ වගේම මෙහි ඇති විශේෂත්වය වන්නේ අංක 2 ස්ථානයේ සිට සියලුම දත්ත තිරය තුල දර්ශනය වීමයි. ඒ අනුව මෙම කේතය ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානය අධ්‍යයනය කිරීමෙන් ඔබට ඒ බව මනාව අවබෝධ වෙනු ඇත. ලැයිස්තුවක දත්ත සමග කටයුතු කිරීමේදී ඔබට අවශ්‍ය නම් ලැයිස්තුවේ යම් සංඛ්‍යා කීපයක් වුවද හසුරුවා ගැනීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස මෙම ලැයිස්තුවේ 85 සිට 28 දක්වා සංඛ්‍යා 3 ඔබට තිරය තුල දර්ශනය කර ගැනීමට අවශ්‍ය නම් මේ ආකාරයට ඒ සඳහා කේත භාවිතා කිරීමට හැකියාව ඇත. අපට අවශ්‍ය වන්නේ ලැයිස්තුවේ 85 සංඛ්‍යාවේ සිට 28 සංඛ්‍යාව දක්වා නම් 85 නැමැති අගය හඳුනා ගන්නා ස්ථානීය අගය වන්නේ 0.1 2 යන අගයන්ය. ඒ අනුව අංක 2 ස්ථානීය අගය භාවිතා වන්නේ 85 සංඛ්‍යාව සඳහායි. ඉන්පසු කෝලන් කීයක භාවිතා කරන්න. කෝලන් කීයක භාවිතා කර ඔබට අවශ්‍ය වන්නේ 28 දක්වා නම් 85 අංක 2 අගයනු 10 අංක 3 අගයනු 28 අංක 4 අගයනු හඳුනා ගන්නා බැවින් ඊළඟට ඇති සංඛ්‍යාව 98 පවත්වන ස්ථානයේ 5 ලෙස භාවිතා කරන්න. මින් අදහස් වන්නේ 5 දක්වා යනුයි. 5 දක්වා යනුවෙන් පැවසෙන්නේ 5 නැමැති ස්ථානීය අගය පවත්නා අගය තිරය තුල දර්ශනය වීමක් සිදු නොවන බවයි. ඒ අනුව මෙම කේත මගින් සිදුවන්නේ 85 සිට 28 දක්වා පරාසය සංඛ්‍යා පමණක් තිරය තුල දර්ශනය වීමයි.
ලැයිස්තුවක දත්ත සමග කටයුතු කිරීමේදී ඔබට අවශ්‍ය නම් ලැයිස්තුවේ යම් සංඛ්‍යා කිහිපයක් වුවද හසුරවා ගැනීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස මෙම ලැයිස්තුවේ 85 සිට 28 දක්වා සංඛ්‍යා 3 ඔබට තිරය තුළ දර්ශනය කර ගැනීමට අවශ්‍ය නම් මේ ආකාරයට ඒ සඳහා කේත භාවිතා කිරීමට හැකියාව ඇත. අපට අවශ්‍ය වන්නේ ලැයිස්තුවේ 85 සංඛ්‍යාවේ සිට 28 සංඛ්‍යාව දක්වා නම් 85 නැමැති අගය හඳුනා ගන්නා ස්ථානීය අගය වන්නේ 0.1 2 යන අගයන්ය. ඒ අනුව අංක 2 ස්ථානීය අගය භාවිතා වන්නේ 85 සංඛ්‍යාව සඳහායි. ඉන්පසු කෝලන් කීයක භාවිතා කරන්න. කෝලන් කීයක භාවිතා කර ඔබට අවශ්‍ය වන්නේ 28 දක්වා නම් 85 අංක 2 අගයනු 10 අංක 3 අගයනු 28 අංක 4 අගයනු හඳුනා ගන්නා බැවින් ඊළඟට ඇති සංඛ්‍යාව 98 පවත්වන ස්ථානයේ 5 ලෙස භාවිතා කරන්න. මින් අදහස් වන්නේ 5 දක්වා යනුවයි. 5 දක්වා යනුවෙන් පැවසෙන්නේ 5 නැමැති ස්ථානීය අගය පවත්නා අගය තිරය තුළ දර්ශනය වීමක් සිදු නොවන බවයි. ඒ අනුව මෙම කේත මගින් සිදුවන්නේ 85 සිට 28 දක්වා පරාසය සංඛ්‍යා පමණක් තිරය තුළ දර්ශනය වීමයි.